මේ උතුම් වූ ධර්මදේශනය ප්‍රඥා නාලිකාව තුළින් විකාශය කිරීමට ප්‍රචාරය කිරීමට ධර්මදානය සිදු කිරීම සඳහා ඇඹිලිපිටිය මොදරවාන පාර නවනගරෙහි පදිංචි කේ.ඩී. දයාවතී මහත්මිය ඇතුළු පවුලේ දූදරුවන් හා අසල්වාසී ඥාතිහිත මිත්‍රාදීනුත් ඇඹිලිපිටිය නවනගරය මොදරවාන පාර 70/17 භාග්‍යාහි පදිංචි විශ්‍රාමික ජී නම්මුනි ආරච්චි මෑණියන් සහ භාග්‍යා පියුමාලි දල්පදාදු දියණිය ධනුක ජීවන් පියුමාල් පුතණුවන් සහ සූරියවැව පදිංචි සෝමාවතී මහත්මියත් තලාව කාර්ය මඩිත්ත අංක 37 උදයවිල පදිංචි විශ්‍රාමික අධිකරණ රෙජිස්ට්‍රාර් ප්‍රේමලතා රත්නායක මහත්මිය හා ඇඹිලිපිටිය නවනගරයේ පදිංචි විශ්‍රාමික පාඨශාලාචාරිණී විජයමුනිගේ සෝමා මාලනී මහත්මිය සහ වියන හේවගේ පේමසිරි මහත්මයා යන පිරිස විසින් මෙම උතුම් වූ ධර්මදේශනය සඳහා සදැහැති දායකත්වයේ ලබා දී තිබෙනවා. උතුම් වූ ධර්ම දානයන්ගෙන් ජනිත වන්නා වූ මහා පුණ්‍ය ශක්තියෙන් ලංකාවාසී ලෝකවාසී ධර්ම ශ්‍රවණය කරන සියලු දෙනාගේ ධර්ම අවබෝධය පිණිසම මේ උතුම් ධර්ම දානය සිදු කරනු ලබනවා. ගෞරවනීය දේශකයාණන් වහන්සේට මේ භවයේදීම උතුම් නිර්වාණ අවබෝධය පිණිස මෙම කුසලය හේතු උපනිශ්‍රය වේවා. භාග්‍යා පියුමාලි දියණියගේ ජනවාරි මාස 14 වන දිනට යෙදුණු ජන්මදිනයට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය වේවා. ධනුක ජීවන් පුතණුවන්ට නිදුක් නිරෝගී සුවපත් භාවය චිරජීවනය සැලසේවා. දායකත්වයේ දරූ අය නමින් පරලෝ සැපත් වන්නට යෙදුණු කේ නම්මුනි ආරච්චි පියාණන්ට සහ ඩී මාරප්පුලි මෑණියන් ඇතුළුව පරලෝ සැපත් සියලු ඥාති මිත්‍රාදීන්ට මේ පින් අනුමෝදන් වේවා. භව ගමන සැපවත් වී ඉක්මන් භවයකදීම උතුම් නිර්වාණ මාර්ගය පූර්ණය වේවා. සුජීවත්ව සිටින සියලු සහෝදර සහෝදරියන්ට නිදුක් නිරෝගී සුවපත් භාවය චිරජීවනය සැලසේවා. ප්‍රේමලතා මහත්මියගේ නමින් පරලොව සැපත් පීටර් රත්නායක පියාණන්ට සහ ස්වාමි පුරුෂයාගේ මෑණියන් වන එන්.ජී. බේබිහාමි මෑණියන්ට සහ එල්.ඒ. ගිමාරහාමි අත්තම්මාටත් මේ පින් අනුමෝදන් වේවා. එසේම සුජීවත්ව සිටින ආදරණීය මෑණියන් ස්වාමි පුරුෂයා ඇතුළු පවුලේ දූදරු මුණුබුරු මිනිබිරියන්ට නිදුක් නිරෝගී සුවපත් භාවය චිරජීවනය සැලසේවා. විශ්‍රාමික ගුරු මව්පිය දෙපළක් වන විජයමුනිගේ සෝමා මාලනී මහත්මිය සහ වියන හේවගේ පේමසිරි යන අයගේ පරලෝ සැපත් දෙමාපියන්ටත් මේ පින් අනුමෝදන් වේවා. සුජීවත්ව සිටින පියතුමාට සහ දරු මුණුබුරු මිනිබිරියන්ටත් ධර්මදේශනයෙන් ජනිත වන්නා වූ පුණ්‍ය කුසල් අත්පත්ව නිදුක් නිරෝගී සුවපත් භාවය සැලසේවා. සියලුම කොරෝනා රෝගීන්ට ඉක්මන් නිරෝගී සුවපත් භාවය ප්‍රාර්ථනා කරන අතර මේ වසංගත රෝගය මුළු ලොවින්ම තුරන් වේවා කියා බලාපොරොත්තු වෙනවා. එසේම වේවා කියා ආශිර්වාද කරනවා. නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ තිට්ඨං චරං නිසින්නෝවා සයනෝවා යාවතස්ස විගත මිද්දෝ ඒතං සතින් අදිට්ඨේය බ්‍රහ්මේතං විහාරං ඉදමාහෝ. ධර්මානුශාසනාවෙහි සදහැවර අනුග්‍රහක දායකත්වයේ දරන්නා වූ පවුලේ අය ප්‍රමුඛ මෙම මොහොත අපට සවන් දීම සඳහා අවධානය යොමු කර සිටින්නා වූ සද්ධාකාමී හිතවතුනි පින්වතුනි ආරාධිත බෞතුන් අපට කරණීයමෙත්ත සූත්‍රයේ ඇසුරින් නිවන් වග පහදා ගන්නා ආකාරය පැහැදිලි කරන්න කියලයි ආරාධනය නැත්තම් ඉල්ලීම කරලා තිබෙන්නේ. මේ අපි පැය දෙකක් විතර ඔස්සේ පැහැදිලි කරපු සූත්‍ර දේශනාවක්. සියලුම ගාථා සිංහලට පරිවර්තනය කරලා පැහැදිලි කරන්න ගොත් පැය දෙක ගන්න වෙනවා. එබැවින් සත්තුන්ගේ දිගමහත ගැන කතා කරන ගාථා අතහැරලා මුලින් සාගින් අදාළ කරුණු ප්‍රමාණවත් පරිදි පැහැදිලි කරොත් හොඳයි කියලා මම හිතන්නේ. කරණීයමෙත්ත සූත්‍රයේ ඇසුරින් නිවන් මඟ පහදා ගන්න ආකාරය. අපේ රටේ
තුන් සූත්‍රය තුළ එක සූත්‍රයක් තමයි කරණීයමිත සූත්‍රය කියන්නේ. මෛත්‍රී කරනවායි කියලා කියන්නේ සිළු සත්ත්වයන් දුක් වෙත්තා නිරුක් වෙත්වා කියලා කියා හිත හිතා ඉන්න එකට තමයි අපේ අය හිතන්නේ මෛත්‍රී කරනවායි කියලා. නමුත් මේක ඕන කෙනෙකුට කියන්න පුළුවන්. වචනින් හදාගෙන ඕක කියන්න පුළුවන්. නමුත් ඔය කියන එකටම බාධාවක් වුණාම ව්‍යාපාද විතර්කයේ හිතට ඇවිදින් ඔය කියන අදහස අතහැරලා ඒ බාධකයට පහර දෙන්න හිතෙන්නත් පුළුවන්. ඒ නිසා බුදුන් වහන්සේ වදාළ මෛත්‍රිය කියන පදේ තේරුම වචනයක් මතුරු ඉන්න එක කියලා මම හිතන්නේ නැහැ. මම හිතන්නේ වෛර නොකිරීමටමයි මෛත්‍රිය කියලා කියන්නේ. අවීරේනච සම්මන්ති. ඒ වගේම මේකේ තියෙන කාරණා අනුවගත් කල එහෙම හිතන්නත් වෙනවා. යන්තං සන්තං පදං අபிසමෙච්ච. නිවීම නම් වූ සාන්ත පදයකට පැමිණ වාසය කරන්න කැමති කෙනෙක් ඇද්ද? ඒ කරන්නට තමයි අත්ත කුසලයා කියලා කියන. අත්ත කුසලේන. ඒ වැඩේ කරන්නා විසින් ඒ යහපත සලසා ගන්න කෙනා. එහෙම නැත්නම් අනර්ථයෙන් දුර වෙන අකුසලයෙන් වෙන් වෙන පුද්ගලයා විසින්. එහෙම කියමුකෝ අපි. යමක් කළ යුතුද? ඒ සඳහා ඒ කළ යුතුයි. මේ සාන්ත පදයට පැමිණීම සඳහා යමක් කළ යුතු නම් ඒ කළ යුත්ත හොයා ගන්න ඕන. මෙතන ඉඳලම ඊට පස්සේ තියෙන්නේ ගැඹුරු කරුණු. මතක තබා ගන්න. මොකද පෙන්වන්නේ? සක්කෝ උජූච සූජූච සුවචෝ මුදු අනතිමානි ඔය ගති ලක්ෂණ. පොතේ තියෙන්න ඕන ඒවා නෙවෙයි, ඔබ ළඟ තියෙන්න ඕන ගති ලක්ෂණ. මේ දක්ෂකම ව්‍යාපාර දියුණු කරන්න දක්ෂකම නෙවෙයි. ඒක වෙනම දෙයක්. බුදුරු අදාළ දෙයට සමීප වෙන්න අර්ථ තේරුම් ගන්න දක්ෂකම. වත්මන් සමාජයට මම දකිනවා මේ දක්ෂකම අත්‍යවශ්‍යයි කියලා. මොකද පාසල තුලින්, දහම් පාසල තුලින්, පිරිවෙන තුලින් ලබා දෙන වචන වල අර්ථය පාලි අර්ථයට සිංහල අර්ථයක් ලියන්න කියන්න පාඩම් කරන්න යනවාම අනුගමනීය ප්‍රතිපදාවක් දක්වා ගැඹුරු අර්ථයක් දෙන්නේ නැහැ. ත්‍රිපිටකයේ ඇසුරින් සකස් කරන ලද විෂය මාලාවක් කරනවාම මේ සම්පූර්ණ අරුත් ගෙන තිබෙන බවක් හෝ අරුත් විග්‍රහ කර තිබෙන බවක් හෝ අපි දකින්නේ නැහැ. ඔය මෑතදී මට කියවන්න ලැබුණ ප්‍රසිද්ධ ග්‍රන්ථයක නව නිර්මාණයක් තමයි මට කියවන්න ලැබුණේ. ප්‍රසිද්ධ ග්‍රන්ථයට කියන ධම්මපදය කියලා. ධම්මපද කියන්නේ නිවනට මාර්ගය කියන එකමයි. නමුත් ඒකේ මම දුටුවා පාලිය සිංහලට පරිවර්තනය කිරීමේදී පිනෙන් එහාට මොකවත් පෙන්නලා නැහැ. පව්පින් දෙක විතරයි විග්‍රහ කරලා තියෙන්නේ. සැබවින්ම මේක සද්ධර්මයේ අතුරුදහන් වෙලා. ඕක තමයි පෘථග්ජනය අතට ආපුවම බුදු සමයට වෙන දේ. ඔවුන්ට පේන දේ සඳහා ලියනවා යරුණාම ලෝකෝත්තර මාර්ගය අතුරුදහන් වෙනවා. එන්න මේ දක්ෂභාවය, ඍජුභාවය, වඩාත් ඍජුභාවය මේ මගේදී අවශ්‍ය වෙනවා. ඉතින් මේක පැහැදිලි කරන්න ගියාම දක්ෂභාවයටම පැයක් බණ කියන්න වෙනවා මට. නැහැ. ඔබ පාසලේදී යමක් ඉගෙන ගත්තේ. පිරිවෙනද යමක් ඉගෙන ගත්තේ. දහම් පාසලේ යමක් ඉගෙන ගත්තේ. එයයි බුදුන් වහන්සේ වදාළ අර්ථය කියලා සෑහීමටපත් වෙන්නේ නැතුව එතනින් එහාට හොයන්න. අන්න එතකොට ඒක ඔබට ඇත්ත තේරුම් ගැනීමට දක්ෂකමක් ඇති වෙනවා. එහෙමයි මේ දක්ෂභාවය කියලා කියන්නේ. මා අවුරුදු 12 13 15 20 කාලෙදී
අනිත්‍යයක් ඉගෙන ගන්නවා. මොකද්ද මේ සියලු ලෝකේ තියෙන දේවල් ඔක්කොම වෙනස් වෙන එක. බුදුන් වහන්සේ වදාළ අනිත්‍ය කියලා තමයි මමත් හිතාගෙන ඉන්නේ. නමුත් මේ ලෝකෙ සිදුවෙන දේවල් වල වෙනස් වෙන ස්වභාවය අනිත්‍ය නෙවෙයි අනියත බව. නියත නැති බව. බුදුරජාණන් වහන්සේ වදාළ අනිත්‍ය කවදාවත් ඇස් දෙකෙන් බාහිර ලෝකේ බලන්න බෑ. බලන්න බෑ. ඒක ඔබ තුල දකින්න ඕන දෙයක්. ඒක නුවණින් දකින්න ඕන දෙයක්. ඒක සංකාර තුල දකින්න ඕන දෙයක්. අන්න අර ගොඩගහන වස්තු වලට සංකාර කියලා කතා කරන එක බාහිර සංකාර බවත් ඒක අප්‍රාණ කායන යුක්ත සංකාර නොවන බවත් සසර කාම රූප අරූප භවත්‍රි ඇවිදින්න එකතු කරන හේතු සංකාර බවත් ඒ එකතු කරන එක සංඛාර නිත්‍ය කොට ගැනීම බවත් එතකොට සංඛාර නිත්‍ය කොට ගත්තොත් අපාය දිව්‍ය ලෝකේ බ්‍රහ්ම ලෝකේ ඇවිදින්න සිදු වෙන බව සත්තා ගච්ඡanti සංසාරෝ ජාති මරණ ගාමිනෝ විපල්ලාස සූත්‍රය එහෙම පෙන්නනවා. උපදීමින් පැමිණෙන සත්‍යය හතර ඇවිදින්නේ මොකක් නිසාද? අනිත්‍ය දුක්ඛ අනාත්ම අසම දේවල් නිත්සුකාත්ම කොට ගත්ත නිසා කියලා. ඒ සත්‍යය හතර ඇවිදින්නේ අනිත්‍ය නිසා නෙවෙයි නිත්‍ය සුඛාත්ම කොට ගත්ත නිසා. මොනවද? දෙපයින් කවුරුත් සතර ඇවිදින්නේ නැහැ මේ ලෝකෙත් තරම් සතර යන්නේ නැහැ. නමුත් පවෙන් පිනෙන් ධානෙන් සතර ඇවිදිනවා. එනම් පව් නිත්‍ය වෙලා පින් නිත්‍ය වෙලා ධාන නිත්‍ය වෙලා. නිත්‍ය වෙලා කියන්නේ ඉස්තර වෙලා කියන එක නෙමෙයි. මමත්වයෙන් අරගෙන. අන්න සත්‍යයට සතර ගමන ලබා දෙන්නේ සංස්කාරයන්ගේ නිත්සුකාත්ම භාවය. ඒ නිත්සුකාත්ම භාවය තුළ සැප නෙමෙයි දුක ලබා දෙන්නේ. අනිදුක්ඛානාත්මය තුළ දුක නෙමෙයි ලබා දෙන්නේ දුක නිදහස් වීම. ඇයි පංච උපාදානස්කන්ධය අනිදුක්ඛානාත්ම වලකට සෝවාන් සකෘදාගාමී අනාගාමී රහත් වෙනවා කියලා තිබෙනවා නම් සීල සූත්‍රයේ දුකටදපත් වෙන්නේ එහෙනම්. අනිදුක්ඛානාත්ම වශයෙන් බැලීමේදී කෙලෙස් නැසලා සැපත දුකට නෙමෙයි සැපතටපත් වෙනවා. දැන් යමක් අනිත්‍ය නම් දුකයි කියලා උගන්වලා තියෙන එක වැරදි බව තේරුම් ගන්න ඔබ දක්ෂෙක් වෙන්න ඕන නැද්ද? එහෙමයි මම අහන්නේ ඒක. ඔබ මේ වැරදි ආකාරයෙන් අර්ථ ගන්නලා තියෙන එක පිළිබඳව තේරුම් ගන්න දක්ෂයෙක් වෙන්න වෙනවා. මාගන්දි බමුණා බුදුන් වහන්සේ ආරෝග්‍ය පරමාලාභා නිබ්බානම් පරමංසුකම් කිව්වම අත් දෙක දිගෑරලා මේ නිරෝගී බව පෙන්නවා. ලබන සතුට නිවන කියලා කිව්වා. බුදුන් වහන්සේ වදාරනවා ඔය අනුපුබ්බේන බුදුරු වදාළ එක නෙමෙයි ඔය ක්‍රමෙන් පෘථග්ජනව හදාගත් එක කියලා. බුදුන් වහන්සේ වදාරනවා කයේ නිරෝගී බව අවුරුදු 50ක් 60ක් 70ක් තියෙන්න පුළුවන් සිතින් නිරෝගී වූ අය පෘථග්ජන සමාජයේ නැහැ කියලා. රහතන් වහන්සේලා විතරයි කියලා. ඒ කියන්නේ නිරෝගී බව කියන්නේ ඒක එතකොට නිකලස් බව. ඒ සන්තුට්ටි පරමන්දනං කියන්නේත් ඒකමයි. බාහිර ධනයක් නෙමෙයි නිවීම. එතකොට අන්නේ අර්ථය මාගන්දි බමුණටත් වැරදිලා තිබුණේ. පෙර බුදුවරු අදාළ අර්ථය පෘථග්ජනයින් විකෘති කරලා නිසා එහෙම කියන්නේ කියලා බුදුන් වහන්සේ වදාරනවා. අපේ බුදුවරයා වදාළ දෙයක් අතින් අත යමින් විකෘති වුණ නිසා අපට මේ සංස්කාරයන්ගේ අනිත් නොනින් දකින අනිත්‍යයට අපේ නුවණ ගේන්න බැරි වුණා. අපි කවුරුත් කියන දෙයක් අහලා ඒක බුදුන් වහන්සේ වදාළ දෙය කියලා එහෙයි කියලා නතර වුණා. දැන් මේ ඔතන ඉඳලා හරියන්නේ නැහැ. මේක උදාහරණයක් විතරයි ගත්තේ. මේක උදාහරණ ඕන තරම් ගත්තකි මට. අන්නේ වැරදි දේ වෙනුවට නිවැරදි දේ තේරුම් ගන්න තරම් ඔබ දක්ෂයෙක් වෙන්න වෙනවා. මොකද වැරදි දේ ලියලා කියලා පාඩම් කරලා ලකුණු ගන්න පුළුවන්. අනුගමනය කරන්න බෑ වැරදි දේ. ඒ වගේම වැනිද ලැබෑ. දෙපැත්තට ඇදිලා හරියන්නේ නැහැ. කෙනෙක් පන්සල් යන කෙනෙකුට පන්සල් යනවා, තව කෙනෙක් ආරණ්‍යට යනවා, තැනෙක් භාවනා කරනවා, මෛත්‍රී බුදුහාමුදුරන්ගේ ශාසනයෙන් ඉඳගෙන එකට යනවා, පින් කරලා දිව්‍ය ලෝකයන්ගේ එකට යනවා, ඔය වැඩෙනවා. එක එක්කෙනා කියන දේවල් වලට වැඩෙනවා. Tamanට ප්‍රතිපත්තියක් නැහැ. නමුත්
ඔබ තේරුම් ගන්නවා නම් ඔබ ලබා තිබෙන්නා වූ මේ වටිනා ජීවිතයේ අගය වැනි ඉන්නේ නැහැ. මනුස්ස ප්‍රතිලාභෝච සද්දම්මස්ත දේශනා. මනුස්ස ප්‍රතිලාභයට සදහම් හමු වුණොත් පමණක් මේ උත්සාහය කළ යුතුයි. මේ ලෝක සත්වයා මිනිසුන් අතර ඉන්න ආ ටික දෙනෙක් තමයි බුදුවරු දේශනා කරන ධර්මයට ලැබියාවක් සහ අහන්න ලැබෙන්නේ. මේ විශ්වයේ තියෙනවා දුෂ්ට වූෂණ 8ක්. ඒ තැන්වල උපන් අයට බුදුන්ගෙන් ධර්මයෙන් වැඩක් ගන්න බෑ. මම වෙනම පැහැදිලි කරලා තියෙන නිසා අද විස්තර කරන්නේ නැහැ. ඒ 8න් මිදලා තමයි ඔබ මේ 9 වෙනි ක්ෂණ සම්පත්තිය ලබලා තිබෙන්නේ. ඒ ක්ෂණ සම්පත්තිය කියන්නේ මිනිසත් බව ලැබීමම නෙවෙයි. ඒක ක්ෂණ සම්පත්තියක් බවට පත් වෙන්නේ අපාගත සත්වයින්ට හා දෙවියන්ට කරන්න බැරි දේ ඔබට කරන්න පුළුවන් නිසා. ඒකයි ක්ෂණ සම්පත්තිය කියන්නේ. එතකොට තමයි ඍජු බව ඇති වෙන්නේ. මොකද අපාගත සත්වයින්ට කරන්න බැරි? අපාගත සත්වයා කියන්නේ මේ ලෝකේ පව් කරලා ගිහින් ඒවා විපාක විඳින අය. ඊට එහා හිතන්න වෙලාවක් නැහැ. පවේ දුක විඳිනවාම ඇර. තේරුම් කරගන්න පුළුවන් හැකියාවකුත් නැහැ. ඕපාතික හෝ කොහේ හරි. ඉහළ දානෙන් සීලෙන් යුක්තව දෙවියන් අතරට ගියන් පස්සේ උන්ට නිරන්තරයෙන් සැපක් කරුණාම දුකක් තේරෙන්නේම නැහැ. දෙවියන්ටත් ඒ හින්දා කරන්න බෑ. මොකද මේ බුදුසමයේ පෙන්නනවානේ දුක දැකලා හේතුව දැකලා නැති උතන මාර්ගය හැතරෙන්න ඕන කියලා. එතකොට දෙවියන්ට දුක පේන්නේ නැහනේ. දෙවියෝ කියන්නේ ප්‍රීති සැප වළඳනවා. දෙවියෝ කියන්නේ නිවන කියලා හිතන් ඉන්න අය ලබන සතුට. අතරක් නෑරම ඔහුට දිගටම සැවෙන් සතුට. ඒ නිසා මේ දෙකේම ඉන්න අයට මේ දෙක වෙනස් වෙන්නේ නැහැ. නිරන්තරයෙන් අර පුද්ගලයා දුකේ ඉන්න බැහැ නේද? ඔහුට නිත්‍ය දුකක් පේන්නේ දිගටම. අර නිත්‍ය සැපක් පේන්නේ. නියත. අපට අන්න මේ දෙකට අතර තියෙන මගුල් සක්වල තමයි මනුස්ස ලෝකය කියලා කියන්නේ. අපට ලාභය පෙරලෙනවා, සැප පෙරලෙනවා, දුක පෙරලෙනවා. මේ එකක්වත් තිබෙන්නේ නැහැ. ලාභේම නැති වෙන එක දුකයි, අලාභේම දුකයි. එහෙමයි අපට තේරෙන්නේ. ලාභේ සැපයි තමයි. නමුත් නැති වෙන එකෙන් දුක එනවානේ. අන්න අපට දුක දැනෙනකොට දුකට හේතුව දැකලා මිදෙන්න පුළුවන් ක්ෂණ සම්පත්තිය ඒ ලාභේදී, අලාභේදී, සැපේදී, දුකේදී ඒ මොහොතේ හදන්න ඕන දෙයක්. මෙන්න මේ කරුණ ආශ්‍රයෙන් හිතාගන්න බුදුවරයෙක් හමුවේ සදහම් හවන මනුස්ස ජීවිතයක අගය වෙන විශ්වයේ කොතනකවත් නැහැ. අහසෙත් නැහැ, පොළොවෙත් නැහැ, දිව්‍ය ලෝකෙත් නැහැ, කොහෙවත් නැහැ. එහෙම හිතන්නේ නැහැ අපේ අය. බණ අහලා පින් කරලා දිව්‍ය ලෝකෙ ගිහින් එහෙම මාර්ගඵල ලබන්න මේ රටෙත් උගන්නන අය ඉන්නවා. ත්‍රිපිටකයවත් කියලා නැද්ද? කන සූත්‍රයවත් කියලා නැද්ද කියලා මට හිතෙනවා. ඒ නිසා සුමග යැවීම නමින්ම තිබෙන්නා වූ නොමග යැවීම තිබෙනවා. පෙන්වන්නේ යහමග කියලා තමයි හිතන් ඉන්නේ. නමුත් නොමග යවන්නේ. අන්නේ නොමග යැවීම තේරුම් ගැනීමට තරම් ඔබ දක්ෂයෙක් වෙන්න වෙනවා. ඍජු කෙනෙක් වෙන්න වෙනවා. ඍජු මාර්ගයක් බුදුන් වහන්සේ වදාළේ කොයි වැනි ඉන්න එකක් නෙවෙයි. ඒක මේ මොහොතේ අනුගමනය කරන්න ඕන දෙයක්. අපි වැරදි කරන්නේ දුකටපත් වෙන්නේ හැම එකක්ම මේ මොහොතේ කටයුතු කරලා ඒ මොහොතම දුකින් මිදෙන්න අවශ්‍ය ඍජු බව සහ වඩාත් ඍජු බවට පත් වෙන්න ඕනකමක් තිබෙනවා. ඒක දිවි අතීතාත්ම දිගටම මේ ඍජු භාවයේ ඉන්න ඕන කියලා පෙන්වන්නේ. ඒ වගේම සුවච මේ අර ගුරුවරයාට ශිෂ්‍යයා කීකරු වෙන එක නෙවෙයි. නිවන් මඟ පැහැදිලි කරන ගුරුවරයෙකුගේ අවවාද අනුව යන්නට කීකරු වෙන්න ඕනකම. නිවන් මඟ පැහැදිලි කරන. මට නම් සෝවාන් වෙන හැටි කියලා දෙන්න බෑ. මට නම් ගෞතම සාසනය නොදකින්න කියලා දෙන්න බෑ කියන කෙනෙකුගේ අවවාද නෙවෙයි මතක තියාගන්න. එතකොට අර සියුම් තැනට උන් යොමු කරන්න පුළුවන්කමක් තිබෙනවා. ඒ වගේම තද ගති පැවතුම්, රාලු ගති පැවතුම්, සොකේ මතේම ඉන්න ගතිය වෙනුවට ඇත්තනම් නැමෙන සුළු ස්වභාවයක්. මුදු ගතිය කියලා කියන්නේ. කවුරු හරි කියලා දීපම ඒක පාඩම් කරන ඒ මතේම ඉන්නේ නැතුව ඒක වැරදි නම් තේරුම් අරගෙන ඒක අතහැරලා තව තැනකට එන්න. පායාසි රාජානන් සූත්‍රයේ තිබෙනවානේ හන කපන්න ගිය දිනකේ කතාව.
හනමිටියක් කරතියාගෙන එනකොට හනමිටියට වඩා හන නූල් හන වැහැරි හන රෙදි ඔහොමකින් එහාට වඩා හොඳ ඒවා හම්බ වෙනකොට එකිනෙක මාරු කර කර ගෙනිච්චත් කරන්න මේකන කියලා රත්තරන් දක්කා එනවායි කියලා තියෙනවා. මම කපාගත්ත හනමිටිය මං අතාරින්නේ නැහැ කියලා හනමිටියම අන්තිම දක්වා කරගහගෙන ආපු එකක් වෙනවා. අන්න එහෙම මේ ඍජු මතයක නැත්නම් දැඩි මතයක වුණාම ඒ පුද්ගලයාට තම මත අතහරින්න බැරුව වෙනවා. එහෙම නැතුව වඩාත් ගැළපෙන තැනට වෙනස් වෙන්න පුළුවන් මුදු ගති ගුණ තියෙන්න ඕන. හරිනම් පිළිගන්න. වර්තමානයේත් අපි දකිනවා යම් යම් අය අපට සවන් දීම තුල මෙතෙන්ට එන්න කැමති වෙන්නේ නැහැ. හේතුව වුන් ප්‍රභූවරු පිළිගත් අය මෙහෙවන්නන් යම් යම් තැන් වල ලොකු තැනක් තරතා. ඒ ලොකු තැන් අතහරින්න බැරිකමයි උන්ට තියෙන ධර්මයේ වැරද්ද නෙමෙයි. තමන් වැජමිලා අනිත් අය කරවන්නන් බවට පත් වෙච්ච සමාජයක් තියෙනවා. තමුන් කරන්නේ අනිත් අය කරන කේ නායකත්වය. දැන් මේකෙන් පහලට බහින්න වෙනවා. මොකද මමත් කරන්න ඕන ඔබත් කරන්න ඕන මේක. මම වෙනුවෙන් මම කරන්න ඕන ඔබ වෙනුවෙන් ඔබ කරන්න වෙනවා. නමුත් ඒකට බහින්න බැරුවම මේක අතහැරලා නිකන් ඉන්නවා. අර තමන්ගේ දෘෂ්ටි අතහැර ගන්න බැරි වුණා මුදු නැති වුණා. ඊළඟට තව වචනයක් පෙන්නනවා. අනතිමානී. අතිමානී අනතිමානී නිහතමානී. ලස්සන වචන තුනක්. බක බ්‍රහ්මයා වැනි අය තමන් දන්නවා කියන හැඟීමෙන් මානෙන් ඔළුව උදුමක අතිමානී අය. මේ අනතිමානී කියන එකේ තේරුමත් අධිමානයකින් යුක්ත වෙන්න බෑ. තමොත් මානෙ නැත්තේත් නැහැ. රහත් වෙන තුරුම තියෙන දෙයක් නේ මානෙ. මානෙ කියන එකේ තේරුම තමන් දරන අදහස මම කොට ගත්ත බැඳීම මුලාව. නමුත් මේකේ පෙන්නනවා අර කෙනෙකුට සවන් දෙන්නට කැමති නැති තමන් දරන මතේම හරි කියන තැන හිටියොත් කවදාවත් අහන්න හම්බ වෙන්නේ නැහැ. නමුත් මේ මානෙ අතහැර දැමූ නීහතමානී බුදුන්ට රහතුන්ට නමක්. ඒ අය ළඟ තමයි මේ මම කියන සංකල්පය මානෙ නැත්තේ. එතෙන්ට යන්නට අතිමානී බව බාධාවක් අනතිමානී වෙනවා නම් හොඳයි කියලා පෙන්වලා තිබෙනවා. මේ පෙන්වන්නේ ඔබ ඉල්ලූ නිසා මේ සූත්‍රයේ සඳහන් ලක්ෂණ. ඊළඟට තව ටිකක් පෙන්නනවා. සන්තුස්සකෝච සුබරෝච අපකිච්චෝ සල්ලහුක්කවුත්ති සන්තින්ද්‍රියෝ නිපකෝ කුලේසු අනුනගිද්දෝ. ඔය ගති ලක්ෂණ කීපයක්. තවත් තියෙනවා නචකුද්දන් සමාචරයේ කිංචි යේන විඤ්ඤු පරේ උපවාදෙය්‍යෝ. උගතුන් බුද්ධිමතුන් ඥානවන්තයන් විසින් උපවාදයට අපවාදයට ලක් කරන වැරදි කරන්නේ නැති කෙනෙක් වෙන්න ඕන කියලා පෙන්නනවා. කුඩා වැරදක් හෝ මේ පෙන්වන්නේ සාමාන්‍ය සමාජයේ උගතුන් බුද්ධිමතුන්ගේ බුද්ධ ආදී උතුමන්. ඒ උතුමන් පැහැදිලි කරන ආකාරයට ප්‍රමාද නොවන පුද්ගලයෙක් වෙන්න ඕන කියලා පෙන්වන්නේ. ඉක්මන් වෙන්න නම්. ඒ වගේම අපි කියමුකෝ සන්තුෂ්ඨකෝච කියන එකේ ලදදින් සතුට වෙන්න ඕන කියලා බහලා තියෙන්නේ. මේ ලදදින් සතුට වෙන්න කියන එක ලෞකිකයට අදාළ එකක් එහෙම නෙවෙයි. ව්‍යාපාර දියුණු කරගන්න එපා කියලා නෙවෙයි මේ කියන්නේ. ඒ වගේම ඔබ පැවිදි වෙලා ඉන්නකොට හම්බ වෙන්න සම්බෝලයි බතු වෙනනම් ඒක කාලා ඉන්න කියලාත් නෙවෙයි මේ කියන්නේ. අරක තියාගන්න. මේ ලෝකේ ජීවත් වෙනකොට ආහාරය අවශ්‍යයි. ඉතින් ඒක සපයා ගන්න ඕන කොතන හරි. එපමණද ලදදී. ඒ ලාභය අලාභය සැප දුක නිന്ദා ප්‍රසංසායසයස ලද දේවල් නෙවෙයිද ඔබට මේ ලෝකේ ජීවත් වෙනකොට බුදුන්ටත් ඒවා ලැබුණානේ. බුදුන් ඒවා නිසා කම්පාවටපත් උනේ නැහැ. ඔබ ඒවා නිසා මන්දෝත්සාහි වෙනවා. ලාභයට උද්‍යෝගීවත් වෙනවා, අලාභයේදී මන්දෝත්සාහි වෙනවා. එහෙනම් ලද දෙයින් සතුට වෙන්නේ නැහැ ඔබ. ඒ දෙකට කම්පා වෙනවා. දෙපැත්තට නැමෙනවා. අර මං හිතන්නේ මිලින්දා ප්‍රශ්න වෙන්නේ නැති. තරුවෙක් පැවිදි කරන්න මට මතක නෑ දැන් ඒ චරිතවල නම් හිමියන් පිණිසු ගාවන්න ගෙදරට. උත්තරයක්වත් හම්බ වෙන්නේ නැහැ හැමදාම යනවා. එදා ආහාර නැහැ කියලා වචන ලැබුණා. ඒකටත් ලැබුණයි කියලානේ කියන්නේ. අන්න අද නම් ලැබුණා. පස්සේ යන මොනවද ලැබුණේ කියලා. වෙනදා මොකක්වත් ලැබුණේ නැහැ. අද නැහැ කියන වචනේ හැර ලැබුණේ නේ කිව්වයි කියනවා. ලදදී.
අන්න වගේ මේ ලෝකේ ජීවත් වෙනකොට අරලෝ දහමට අදාළ කාරණා අපට හැමෝටම ලැබෙනවා. අඩන්න දුරන්න වැළපෙන්න නෙමෙයි. අන්න ඒව නිසා කම්පා නොවෙන්න පුළුවන් හැකියාව මම මේ දකින්න ලදින් සතුටු වීම කියලා. එතකොට ආහාර මොනවා හම්බ වුණත් ප්‍රශ්නෙකුත් නැහැ. ඕවා කන්න බෑ කියන්න ඕනෙත් නැහැ. නමුත් ඒ කටට ලැබෙන දේ හෝ නෙමෙයි බාහිර අරලෝ දහමටම අදාළ දේවල් ලෝකේ ලැබෙනවා. බුදුන්ටත් ලැබුණානේ. බුදුන්ට ලැබුණේ බුදුන් බොරු කරන නිසා නෙමෙයි. බුදුන් සත්‍ය ප්‍රකාශ කරනකොට බමුණන්ට පාඩු වුණා. ඒ පාඩු නිසා හටගත්ත ද්වේෂයෙන් චෝදනා එල්ල කළා. ඔබටත් යමක් කරන්න යනකොට ඔබ නිසා පාඩුවක් වෙනකොට දේශපාලන අධ්‍යයනයේ තව කාට හරි එහෙම චෝදනා එල්ල කරන්නේ නැත්නම් අපි කියන මතේ ඉස්මතු වෙනකොට තව මත වලට පහර වදිනකොට ඔවුන්ට රිදෙන්නේ නැද්ද ඔවුන් චෝදනා කරන්නේ නැතිද? ඒවා සමාජයේ හැටි. හොඳා. නමුත් මේ සුබර ගුණේ නම් තියෙන්න වෙනවා. තථාගතයන් වහන්සේ වදාරන්නේ ඉල්ලලා කරදර කරන්න එපයි කියලා. නමුත් මිනිස්සුන්ට එපා වෙනකම ඉල්ලන්න ගියාපම කරදරයක් වෙනවානේ. එහෙනම් පෝෂණය දැන් එදා නම් භික්ෂුන් වහන්සේලා ගත් කල භික්ෂුන් වහන්සේගෙන් පෝෂණය වුණාය. ගෙදර දොරේ ජීවත් වුණත් පෝෂණය පහසු වෙන්න පුළුවන් නම් ඒක තමයි සුබර ගුණය කියලා කියන්නේ. ඔවුන්ට දරන්න බැරි බරක් වෙන්න ඕනේ නැහැ. දරුවෝ නම් මව්පියන්ට පූජනීය මහා සංඝරත්නය නම් දායක පක්ෂයට දරන්න බැරි බරක් වෙන්න එපයි කියන එකයි මේ පෙන්වන්නේ. ඒ වගේම ටික වැඩ අඩු වෙන්න ඕන කියලාත් පෙන්නනවා. අප්පකිච්ච කෘත්‍ය අල්ප බව. මේක මම දකින්නේ මෙහෙමයි. මේ සිහිය පාවිච්චි කරන්න බාධාවක් තමයි වැඩ වැඩිකම. එකක් ඉවරනකොට තව එකක් සාමාන්‍ය ප්‍රාදේශීය ලේකම් කරේකට වගේ. ප්‍රාදේශීය ලේකම් කොට්ටාසෙන් සියලුම ප්‍රශ්න අරන් එනවා. එතුමන්ට උදේ ඉඳලා රැය වෙනකන් ලියුම් එනවා. අනිත් අය මෙහෙවන්න ඇරුණාම Tamanට හිත වෙලා ගන්න වෙලාවක් නැහැ. ඒ නිසා කාර්ය බහුල වූ අයට නම් අවාසනාවක්මයි එන්නේ. කවදාවත් සහිතීම කරගන්න වෙලාවක් ඇත්තේ නැහැ මම දකින හැටියට. අත්දැකීම තුළම දන්නවා මම කාර්ය බහුල කිසිවෙක් බණ අහන්නේ නැහැ. අපි මේ කියන බණ කාර්ය බහුල කිසිවෙක් අහන බවක් මම දකින්නේ නැහැ. උන් ඒකටවත් වෙලාවක් නැහැ. නමුත් ජීවත් වෙන්න කෘත්‍ය අවශ්‍යයි. මවෙක් නම් පියෙක් නම් කුඹුරු වැඩ කරනවා නම් හේන් වැඩ කරනවා වෘත්තියක් කරනවා නම් නමුත් ඒකේ තිබෙන්න ඕන ඉසුබුවක් නැත්තම් විවේකයක් කෘත්‍ය ටිකක් අඩු වෙන තරමට නැතුව ඉන්න ඕන නෙමෙයි. නමුත් අල්ප කෘත්‍ය. බහුකිච්ච වෙලා බෑ කියලානේ පේනනේ. බහුකිච්චා මම බහුකරණීයාති කියලා රජුරුව තමයි බුදුන් වහන්සේ වදාරන්නේ. හතරවන් දෙවිවරු. නමුත් අපට පෙන්වන්නේ ටිකක් කාර්ය බහුලත්වයේ අඩුවහම මේ ගැන හිතන්න, නුවණ දියුණු කරන්න, අවධානය කරන්න, කල්පනා කරන්න ඉඩ තියෙනවා. තව තිබෙනවා. තද රළුපරු නොවන නම්‍ය සීලී සැහැල්ලු ගති පැවතුම් ඇති බවක්. සල්ලහුක වුත්ති. ස්වභාවයෙන්ම ඉන්ද්‍රයන් පිළිපද හොයාන යන්නේ නැති සංසුන් ඉන්ද්‍රයන් නැති බවක්. ඒ කියන්නේ කාමයේ හොයාන යනවා වෙනුවට ලැබෙන දෙයක් දිහා බලන එකක්. දැන් තොරන් බලන්න යනවා වෙනයි තොරන් පේනවා වෙනයිනේ. මම කියන්නේ උදාහරණ එහෙමයි. බලන්න තියෙන අය වාහන අරගෙන දින ගණන් තොරන් බලන්න යනවා. ඒකෝ තොරන් වල ඒගොල්ලන්ට බලන්න දෙයක් තියෙනවා. අපිත් ධර්ම දේශනා කරන්න යනකොට පාරේ තොරන් පේනවා. අපි තොරන් බලන්න ගිනේ පේනවා. ආරාය ඉන්ද්‍රයන් පෙනවීමටමයි යන්නේ ඒක සැප තියනවායි කියලා. අන්න ඒ විදිහට කාමයන් පස්සේ පන්නන එක වෙනුවට මේ පෙන්වන්නේ. සංසුන් ඉන්ද්‍රයන් කියන එකේ තේරුම සංසුන් වෙන්නේ විඳින්න දෙයක් නැති බව දැනගත්තාම නමුත් ඒකෙත් යම් ආකාරයට ඒව බලලා ඇති වුණ අර මේ ගිරග්ග සමජ්ජ බලලා කෝලිත ප්‍රතිස්සර ඇති වුණා වගේ මේවා සාරයක් නැති බව පිළිබඳ කිසියම් කලක් බලනකොටවත් තේරෙන්න ඕන. අවුරුදු 10ක් 15ක් බලනකොට හැමදාම එක නේද බලන්නේ මේක ඉවරයක් නෑ නේද කියලා තේරෙනකොට ඔක් ටිකක් උදව් වෙනවා. තව එකක් තියෙනවා. ප්‍රඥාව ගුණෙත් තියෙන්න වෙනවා. මතක තබා ගන්න වෙනවා. මේ බුදු සමයේ වැදගත්ම කාරණයක් තමයි මේ ගැඹුරින් පෙන්වන දේ පිළිබඳව ප්‍රඥාව තියෙන්න ඕනකම. ඒක සාමාන්‍ය ඇසට නෙමෙයි ප්‍රඥා ඇස. අනිත්‍ය පෙන්නේ සාමාන්‍ය හැට නෙමෙයි ප්‍රඥා ඇසට. පංච උපාදානස්කන්ධේ වැටෙන්නේ සාමාන්‍ය හැට නෙමෙයි ප්‍රඥාවට. අනේ විදිහට යමක් කිව්වහම ගැඹුරින් වටහා ගන්න පුළුවන් නුවණක්. ඒක සතර දියුණු කරප එකක් වෙන්න පුළුවන් මේ ජීවිතයේ ක්‍රමෙන් දියුණු වෙන එකක් වෙන්න පුළුවනි. මම මෙහෙම කියන්නම් පෞද්ගලික ජීවිතෙන්. මෙබඳු ධර්ම දේශනාවක් කරමින් ඉඳලා මම යනකොට
ස්වාමීන් වහන්සේ නමක් ඇවිත් ඉන්නවා මවුණ ගහෙන්න. දාන වෙලා බැවින් අපි දෙන්න දාන වැළඳුවා සුහදව. එක ප්‍රශ්නයක් යහුවේ. වළඳලා ඉවර වෙලා ප්‍රශ්නයක් අහන්න අවසරද? එකට 10ක් අහන්න පුළුවන්. මේ තරම් ප්‍රඥාවක් ලැබෙන්නේ කොහෙන්ද? උපාධි 4ක් තියෙන කෙනෙක් මගෙන් මේ අහන්නේ. අන්න මේ අරුත් විග්‍රහ කිරීමේදී මේ ත්‍රිපිටකයේ පවතින දේවල් අපි කොතරම් ගැඹුරු දේවල් කියනවාද මේ තියෙන එක නෙවෙයි මේක තියෙන්න ඕන කියලා. ඒ අම්මා කියලා දීලා නෙවෙයි තාත්තා කියලා දීලා නෙවෙයි ගුරුවරු කියලා දීලත් නෙවෙයි මහාන කරපු හෝ උපසම්පදා කරපු අය කියලා දීලත් නෙවෙයි. ඒ කිසිවෙක් කියලා දුන්නේ නෑ ඒවා. මේ ත්‍රිපිටකයත් එක්කලා සටන් කරලා ගලපලා සියල්ල ගලපලා වෙන්න පුළුවන් විදිය කල්පනා කරලා ඒ කියන්නේ. අන්න ඔබටත් ඒ නිසා කවුරුත් කිව්වට මා අනුස්ස වෙන කියලානේ තියෙන්නේ. අනුන් කිව්වට පිළිගන්න කියලා නෑනේ. ඇත්ත නම් පිළිගන්න. එතන ඒ සඳහා Tamanට අවබෝධ ඥානයක් තියෙන්න වෙනවා ප්‍රඥා කියන කාරණාව. එදානම් තව පැවිද්දන් සඳහා වෙන වචනයක් තිබිලා තිබුණා ඒක අදට ගැලපෙන්න හදන්න වෙනවා. ඒ භික්ෂුන් වහන්සේලා යම් යම් නිවෙස් වලට ගිහින් දානේ වන්දලා ඉඳලා එන්න පුරුදු වෙලා නෑදෑකම් හෝ යාළුකම්මත් ඒක නේ කුල පවුල් කියන්නේ. කුල කියන්නේ ওই ඉහළ පහළ කුල කියන ගෙවල් කියන අර්ථයේ. යම් යම් නිවෙස් වල විශේෂයෙන් නැලුම් කරලා ඒවටම යන රොද්දා. ඒක එයාටයි අදාළ. අපට අදාළ ඔබට අදාළ වෙනවා නම් ඇත්තේ ගමේ ඔක්කොම ජීවත් වෙනවා නම් ඒ ඔක්කොම හිතවත් අය. ඉහළ පහළ හරි වැරදි හොඳ නරක පක්ෂ විපක්ෂ මේවා වැදගත් වෙන්න බෑ. ඒවා ඒගොල්ලෝ ගාව තිබුණාවයි. අපට ඒවා අපේ ජීවිතයට ඇතුළට ගන්න ඕන නැහැ. අන්න ඒ විදිහට නොඇලෙන ඇලීම දුකට කාරණයක් නේ. ඔය චරිත ලක්ෂණ උන් ළඟ තිබුණාවයි හොඳයි කියලා හරි නරක කියලා හරි අපට ඒ වගේ ඇලීමක් නැත්නම් ඔවුන්ට සිදුවෙන කාරණයක් නිසා ඔවුන් අතින් සිදුවෙන වරදක් නිසා ඔවුන්ට සිදුවෙන නින්දාවක් නිසා අපට චෝදනාවක් එන්නේ නැහැ. අන්න එහෙම කාරණාවක් ඒක. ඒ ඇලෙන සුළු ස්වභාවයේ පෘථග්ජනයන් සතු දෙයක්. එහෙම නිදහස් ස්වභාවයක් මධ්‍යස්ථ ස්වභාවයක් සැමට සමව සලකන ස්වභාවයකට අපි හුරු වෙන්න ඕන කියලා ඔය පෙන්වන්නේ. එතකොට ඊට පස්සේ පෙන්නනවා සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා. අන්න බුදු සමයේ තේමාව. කාටවත් කවුරුත් මරන්න කියලා නැහැ. බුදුන් වහන්සේ වදාළ පරිදි ලෝක දේශමෝෂය කිරීමෙන් ලැබෙන සුවපත් භාවය කෙසේ වෙතත් හිංසාවක් නොකිරීම තුළින් සියලු සත්වයන් කෙරෙහි සුව කැමැති අදහසක්. ඕක තමයි අපි ඊට පස්සේ භාවනාවක් වශයෙන් කියන්න පුරුදු වෙලා තිබෙන්නේ. සියලු සත්වයන් දුක්ඛෙත්තා නිරෝගීත්වායි කියලා. නමුත් මේක කිව්වට ඔබේ හිතේ ද්වේෂය තිබෙනවා නම් ද්වේෂය හිතට ආව වෙලාවට ඔබට විරුද්ධ වෙන බලවේගයක් බලලෙක් හරි මීයෙක් හරි රිලවෙක් හරි ඔබේ අසන්න පාලන කරන කෙනෙක් හරි මරන්න හිතෙයි ඔබට සුඛිතත්තා කිව්වට. ඒ ඔබ නෙමෙයි අර විතර්කයේ තීරණය ගන්නෙ. ව්‍යාපාද විතර්කයේ විහිංසා විතර්කයේ හිතට ආව වෙලාවට තීරණය ගන්න ඔබ නෙවෙයි ඒ විතර්කයේ විසින්. අනේ විතර්කවලට දෙන විතර්ක දෙන තීරණ වලට එකතු නොවී ඉන්න තමයි මේ අපට හැකියාවක් තියෙනවා. මෙතනින් එහාට සත්තු ගොඩක් විවරණය කරලා තිබෙන්නේ මම මේක ගන්න නැතුව ඉන්නම්. මොකද අපට තව කාලෙ තිබෙන්නේ හරියටම භාගයයි. පරෝපරන්නේ කුබ්බේ තන්න වචනයක් තියෙනවා. රවට්ටන්න බෑ. මේ සමාජයේ කොතරම් රැවටිලි තියෙනවද? දෙන්නම් කියලා නොදෙන එක, අයරන් නොගෙවන එක, ඇතුළතින්ම හිතේ තියාගෙනම මොනවා හරි වංචා නැත්නම් පුරසාරම් කියලා ගන්නවා. ගත්තෙන් පස්සේ ආපහු දෙන්න නැතුව හිටපුවාම එතකොට ඒක රවට්ටීමක් කරන්න තියෙන්නේ. ඇතුළතින් එහෙම කෙනෙක් රවට්ටන්න කරන්න එපා කියලානේ පෙන්නන්නේ. කිසිවෙක් නොරවටාවා කියලා පෙන්නන්නේ. ඒ වගේම අවමන් අතිමඤ්ඤේන සාමාන්‍යයෙන් තමන්ට තියෙන උස මහත ධනය හැකියාව ආදී දේවල් මුල් කොටගෙන අන් අය පහත් කර සැලකීමේ ගතියක් මිනිස් ළඟ තියෙනවානේ. එතකොට එතනත් පවතින්නේ ක්ලේශ සහගත බවක් නැත්නම් විතර්කයක කාම විතර්කයේ හෝ විපාපාද විතර්කයේ බලපෑමක්. එතකොට එහෙම කරන්න අවමන් නොකරන්න ඕන. නොකරේවා කියලා පෙන්වන්නේ. ඊට පස්සේ තියෙන ලස්සන වචනයක්.
ව්‍යාරෝසණය පටික සංඥාව න අඤ්ඤමඤ්ඤස්ස දුක්ඛං ඉච්ඡෙය්‍ය. බැනීමෙන් ව්‍යාරෝසනා. ද්වේෂසහගත හැඟීමෙන් පටික සංඥාව. මේ දෙක හැඟීමක් වශයෙන් ආපුහම ඒක ක්‍රියාත්මක කරලා අන්නයට දුකක් දෙන්න කැමති නැති කෙනෙක් වෙන්න. අඤ්ඤමඤ්ඤස්ස කියන එකේ තේරෙනවා දුකක් දුක්ඛං ඉච්ඡෙය්‍ය දුකක් කැමති නොවෙන්න වෙනවා. එහෙමයි තේරුම් ගන්න ඕන. කය වචන පිළිබඳව විකල් වූ මනසින් හෙවත් ඒ මොහොතේ උපදින කාම විතර්කයෙන් ව්‍යාපාද විතර්කයෙන් විහිංසාව විතර්කයෙන් යුක්තව තමයි අන් අයට දුක් දෙන්නේ. එතකොට දුකක් කැමති වෙන්නේ නැහැ කියන එකේ තේරුම මේ ත්‍රිවිධ විතර්ක පාවිච්චි කරන්න කැමති නැති කෙනෙක් වෙන්න ඕන කියලා පෙන්වන්නේ. න අඤ්ඤස්ස දුක්ඛං ඉච්ඡෙය්‍ය. අන්න එහෙමයි බුදුසමයේ මේ ලෝභ දේශ මොහෙන් වෙන්වීම ගැන කතා කරන්නේ. මේ යහපත් ක්‍රියාකාරකම් මොකක්වත් අතහරින එකක් නෙමෙයි. දුක් දෙන්න අයිතියක් නැහැ. අම්මට හරි තාත්තට හරි සහෝදරයෙකුට සතෙකුට හරි. මොකද ඒ දුක් දීම තුල පවතින්නේ ඇතුළත Taman දුකටපත් වෙන අර ලෝභ දේශ මොහ මූලික කරගත්ත ත්‍රිවිධ විතර්ක පාවිච්චි කරන එක. ඔබ නෙවෙයි. ඔබ ඒවට යටපත් වෙලා වහල් වෙලා. ඉතින් මේවා මෙහෙම කිව්වට වැඩකුත් නැහැ. මොකද මේවා පාඩම් කරලා ඇති කර ගන්න ඕන චරිත නෙවෙයි. ඔබ මේ සදහම් තේරුම් අරන් යනකොට මේ ගති ලක්ෂණ අඩු වෙලා හැදෙනවා ඇරුණාම මේවා එකක් පාඩම් කරලා මම මෙහෙම වෙනවා කියලා රඟපාන්න යන එකක් නෙවෙයි මේක. දැන් ඉස්සර ජීවත් වෙච්ච පුද්ගලයෙකුගේ චරිත කියවලා බලලා ඊට පස්සේ රඟපාන්න පුළුවන් ඒක. නමුත් මේ මෛත්‍රී කිරීම නැත්තම් මේ මෙත් වැඩීම මේවා රඟපාන්න පුළුවන් දේවල් නෙවෙයි. ස්වභාවයෙන්ම Tamante ඕනකමක් තිබෙන්න වෙනවා. ඒක ස්වාභාවික දෙයක් වෙන්න වෙනවා. අන්න ඔබ දන්න උදාහරණය. මවක් සම එකම දරුවා දිවි දෙවන කොට රක්ෂා කරයිද? ආයුෂ ඒක පුත්තන් අනුරක්කේ. අන්න ඒ වගේ සියලු සත්ත්වෙන් කෙරෙහි අප්‍රමාණ මෙත් වඩන්න කියලා තියෙනවා. නැත්නම් මරන්න වනසන්න කල්පනා කරන්න. ඒ කියන්නේ ඉඩ දෙන්න මේ එපා ව්‍යාපාද විතර්කයට විහිංසාව විතර්කයට කියලා නෙමෙයි කියන්නේ. මම වශයෙන් බලන්න එපා. ඒ හැඟීම් ආපුවමයි ඔබ මේවට පෙළඹෙන්නේ. මේ විතර්ක භාවිච්චි නොකරන්නෙක් වෙන්න කියලා තමයි මේවා ඇතුළත මම දකින්නේ. ඉතින් ඊට පස්සේ උද්දං අදෝච තිරියංච සම්බාදං අවේරං අසපත්තං කියන කුඩයට කියලා තමයි මේකේ තිබෙන්නේ නම් මම නම් එහෙම දකින්නේ නැහැ. ඔකේ අර්ථය වෙනත් ආකාරයක් තිබෙන්නේ. අතීතයටත් අනාගතයටත් එහෙම යොදනවා. වර්තමානයටත් එහෙම යොදනවා. බාධා රහිතව ඒ වර්තමාන අවස්ථාවේදී වෛර චේතනාවක් පහළ වෙලා ක්‍රියාත්මක කරන්නේ නැති. අන්න ඒකට තමයි අවේරං කියලා කියන්නේ. ඒ වගේම සතුරු අසපත්තං. සතුරු සංකල්පයක් කෙනෙහි භාවිතා කරන්නේ නැති. මම නම් දකින්නේ අර වචනෙන් මෛත්‍රී වෙනවා කියනවා නෙවෙයි ඒක. මේ වෛරී ස්වභාවය, පරිගැනීමේ ස්වභාවය ඒවා පාවිච්චි නොකිරීමමයි මෛත්‍රිය කියන්නේ. ලෝභයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන්, ඊර්ෂ්‍යාවෙන්, ක්‍රෝධයෙන්, වෛරයෙන් වෙන්වීමම තමයි මෙත් වඩනවා කියලා කියන්නේ. අර වචනෙන් කියන එක වෙනුවට විනාශයක් කරන්න සිදු වෙන අදහස් වලට එකතු නොවීම තමයි මේ පෙන්වන්නේ. දැන් ඊට පස්සේ ඔන්න හොඳ අවස්ථාවක් එනවා. තිට්ඨං චරන් නිසින්නෝවා සයනෝවා යවතස්ස එකතම ඉද්දෝ. මේ ඉරියව් හතරේදී මිනිසුන්ට එච්චරයි ඉරියව් තියෙන්නේ. පැවිදිලා හිටියත්, ගෙදර හිටියත්, කොහේ හිටියත්
පවත්වන්නේ සතර ඉරියව්. වරක ඔබ වාඩි වී සිටී, වරක ඔබ සිටගෙන සිටීවි, වරක ඔබ ඇවිදිමින් සිටීවි, වරක ඔබ දිගා වී සිටීවි. සීන පේන නින්ද වෙනුවට විවේක ගන්නා වූ යහනක. ලෝකෙ කොතන හිටියත් මේ ඉරියව් හතරෙන් තොර ඉරියව්. වාහනේ ගමන් කරගත්තත් වාඩි වෙලා ඉන්නේ. කාර්යාලයක හිටියත් වාඩි වෙලා ඉන්නේ. මේ සෑම ඉරියව්වක්ම පාසාම සතිසිහියෙන් ඉන්න එක තමයි මම දකින සතර සතිපට්ඨානය. මම දැතර මහා සතිපට්ඨාන සූත්‍රයකම 21ක් තියෙනවා. 21ම පාවිච්චි කරන්න ඕන නෑ කෙනෙක්. එකක් පාවිච්චි කරාම ඇති. නමුත් මේ ත්‍රිවිධ විතර්ක ඔබ දුකටපත් කරන්නේ මේ සතර ඉරියව්වේදී ඉන්ද්‍රයන් හයෙන් හම්බෙන අරමුණු නිසා. එහෙනම් අපට සතර ඉරියව්වෙම සතිමත් වෙලා ඉන්න වෙනවා. මොකටද? අපේ චිත්තාභ්‍යන්තරේ පවතිනා උපදිනා වූ රාක්ෂයෙක් අපිව යටත් කරගන්නවා. ලෝභ දේශ මොහ නැමැති රාක්ෂය අපි යටත් කරගෙන අපේ අතපය අපේ වචන සමාජයට විරහිව මෙහෙවන්න ලෑස්ති වෙනවා. ඒ වලක්ව ගන්නයි මේ ඕනකමක් තියෙන්නේ. ඒක සතිය මතක තබා ගන්න. ඒතං සතින් අදිත්තේය අදිෂ්ඨාන කළා වූ ඊටාගත්තා වූ යොමු කළා වූ සිහියක්. මොනවටද සිහිය? ඔන්න මම දකින සතිපට්ඨානේ සිහිය තියෙන තැන. මේ පෘථග්ජන සමාජය ලෝක ජීවත් වෙනකොට හිතට ආපු ලෝභයේදී, ද්වේෂයේදී, මෝහයේදී එකට එකතු වෙලා ක්‍රියා කළා. එකතු වෙලා ලෝභයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් ක්‍රියා කළා. ගහගත්ත, වෙනගත්ත, කපාගත්ත, කොදාගත්ත, පලිගත්තා. ඒකට එකතු වෙන පාර ඇරුණාම අතහරින පාරක් දන්නේම නැහැ. ඒ නිසාම කර්ම රැස් වෙමින් දුක් රැස් කරගත්තා. ඒක ප්‍රමාද විහාරිත්වය. දැන් මේ ඊටාගත්තා වූ අදිටන් කරගත්තා වූ සිහියක් තියෙනවනේ මේකෙන් වෙන් වෙන්න. අර සතර ඉරියව්වේදීම ඒ සතර ඉරියව්වේ කොයි මොහතක හෝ මේ හදාගත්ත චිත්තාභ්‍යන්තරයේ තිබිලා මේ හතර එන්න පුළුවන් එළියට. ඒවට කියනවා uppannam කාම විතක්කං, uppannam ව්‍යාපාද විතක්කං, uppannam විහිංසා විතක්කං. මව කුසින් නිපදීම නෙමෙයි uppannam කියන්නේ. චිත්ත අභ්‍යන්තරයේ තිබී හටගත්. ඒකට එකතු වෙන්න සිහිය ඕනේ නැහැ. ඕන මොඩෙක් මේ ලෝකේ කරන්නේ ඒක තමයි. අන්න අදිඨන් කරගත්ත සිහියකින් යුක්ත වෙන්න වෙනවා. මොකද බුදුන් වහන්සේ බ්‍රහ්ම විහරණය කියන්නේ ඒකට එකතු නොවි වාසය කරනවට. බ්‍රහ්ම මේතං විහාරං ඉදමාහෝ. බ්‍රහ්ම විහරණයේ පිරිසුදු වාසයක් වේ. සිව්විරියව්වේදී කාම විතර්කයේවත් ලෝභයට, ව්‍යාපාද විතර්කයේවත් ද්වේෂයට, විහිංසා විතර්කයේවත් ඊට එහාගේ කපන කොටන විනාශ කරන තැනට ආපු අදහස බලවත් කරන්නේ නැතුව, ඒට එකතු වෙන්නේ නැතුව, ඒ දුර්වල කිරීම සඳහා, ඒ වැළැක්වීම සඳහා, ඒට එකතු නොවීම සඳහා තමයි මේ සිව්විරියව්වේ සතින් ඕනේ. ඔන්න අර ගති ලක්ෂණ ඇති කරගත්තම මේකේ පැහැදිලි නොකරත් අපේ ධර්ම දේශනාවල පෙන්ලා තිබෙනවා මේ නිසා දුකටපත් කරන්නේ බාහිර සාධක නෙවෙයි, Taman වැඩි දියුණු කරගත්ත, බලවත් කරගත්ත මේ ත්‍රිවිධ විතර්කයයි. ඒක කියලා එන්නේ නැහැ. අවදි වූ තැන් පටන් නින්දට යනතුරු ඒකට අදාළ කාරණා යෙදුනහම බාහිරෙන් උපදින්නේ. උපන් වෙලාවට ඒකට එකතු වෙලා කටයුතු කරන එක තමයි බුදුන් වහන්සේ හැම නෝන සමාජයේ පුරුදු වෙලා තිබුණේ. ඒක පිළි අරගෙන, ඒක මමත්වෙන් අරගෙන, ඒක වන්දනීයත්වෙන් පිළි අරගෙන ක්‍රියාත්මක කරන එක. නමුත් ඒක අපහාන නැත්තම් කවදාවත් දුකට හේතු සංසිඳන පාරක් වෙන්නේ නැහැ. ඒකට අපහාන සංඥා කියලා කියන්නේ. ප්‍රහාණය නොවෙනවා. ප්‍රහාණය කරගන්න නම් ඒ මොහොතට අන්න අර අදිත්තේය සතින් අදිත්තේය සිහිය එන්න ඕන. මේකට එකතු වෙන එක, මේක ක්‍රියාවට නගන එක නරකයි කියලා. ඉතින් මේක තිබෙනවා කතමාචානන්ද පහාන සංඥා කියන වචනේ. uppannam කාම විතක්කං, uppannam විපිතා විතක්කං, uppannam ව්‍යාපාද විතක්කං. අර සිව්විරියව්වේ මේවා උපන්න අවස්ථාවේදී ඒවට එකතු වෙන්නේ නැත්නම්, ඒකතු නොවන පෙළට කියනවා නාදිවාසේති පජහති විනෝදේති බ්‍යන්ති කරෝති යන භාවං ගමේති. පාඩම් වී ඔබට නැවත නැවත මං සියවතාවක් විතර කියලා ඇති. ඒ වචන පාඩම් කරගන්න නෙමෙයි, ඒවට අදාළ ක්‍රියා ඔබ කරන්නේ නම් අන්න සතින් අදිත්තේය. සතියෙන් කරන ලබන අරවට එකතු නොවී කරන පාලනය. සංසිඳීම සඳහා දරන උත්සාහය, මිදීම සඳහා දරන උත්සාහය.
ඉතින් මේක ඉවර නෑනේ. ආරම්භක දැන් මේ නිවන් මාගේ යන්න ඕන පුද්ගලයා නම් මේ ආරම්භක ක්‍රියාවේ සිට අවසානීය දක්වාම මේ වැඩේ කරන්න වෙනවා. අප්‍රතිහත වීරියෙන් නොනැවතී ඉදිරියට යන්න වෙනවා. මොකද සියලු කෙලෙසුන්ම වර්තමානයට ඇවිදින් දැකලා එකතු නොවීමෙන් නැසෙන්න ඕන. කෙලෙසුන් යනුව බණ තේරෙන ඉස්සලා ඔබේ හදාගත්ත දුර්වලකම් ටිකක් මේක තියාගෙන කවදාවත් මේ ගමන යන්න හම් වෙන්නේ නැහැ. මේක හිත ඇතුළේ තිබිලා ඉවර කරන්නත් බෑ. තිබෙන තැනක් නෑ. ඒකට ඒක අවිජ්ජා පත්‍ය සංඛාරා කියන්නේ. නමුත් තිබෙන නිසා තමයි එන්නේ. තිබෙනතුරු එනවා. නැති දවසට එන්නේ නැති බව තේරෙයි. ඒ ඇවිදින් එකතු වුණොත් ආපහු නැවතෙන්න තියෙනවා. එකතු වුණේ නැත්නම් එයා ඇවිදින් යනවා. අර අන් අයට දුකක් පැවතින්නේ මොකක් නිසාද? ව්‍යාරෝෂණය සහ පටිඝ සංඥාව නිසා. වචනෙන් පහදු කරන්න ආව දොස්බස් කීම පහ බැනීම නැත්නම් කය පාවිච්චි කරලා අවඩක් අහිතක් විනාශයක් කරන්න හිතන එක තමයි මේ පෘථග්ජන පුද්ගලයාට උපදින හැඟීම් දෙක. අන්න ඒ නිසා ඒවයෙන් සමාජයට දුකක් දෙන්න කැමති නැති පුද්ගලයෙක් වෙනකොට තමයි වෛර කරන්න නැත්නම් විනාශ කරන්න කැමති නැති වෙනකොට තමයි ඔහු ළඟ සැබෑ මෙත් බවක්. මෙත් කියන්නේ වචනිකුත් නෙමෙයි නිසා. අර වෛර නොකිරීටම කියන නමක්. විනාශයක් අවඩක් කරන්න අකමැත්තටම තියෙන නමක් වශයෙන් තේරුම් ගත්තට කමක් නැහැ. අපි ගත්තේ මාතෘකා පාඨයේ වශයෙන් මේක. තව එක ගාතාවක් තිබෙනවා මේකේ ගැඹුරු අර්ථයක් තියෙනවා. දිට්ඨිංච අනුපගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ. ඔක සිංහලට මිත්‍යා දෘෂ්ටියට නොපැවුණු සිල්වත් වේ කියන එකේ පෞපින් උපාස විශ්වාස කරන එක මිත්‍යා දෘෂ්ටියට නොපැනීම උපසම්පදා වෙන එක හරි අටසිල් ගන්න එක හරි සිල්වත් වීම කියලා හරි නම් ගන්න එපා. එහෙම තමයි අර බුදුන් වහන්සේලා වදාළ දේවල් මාගන්ධයනි බමුණු සිංහලට පරිවර්තනය කරන්න. තව ඒ කාලේ භාෂාවට. නමුත් මේකේ මෙහෙම කරපුවාම තියෙනවලු දැක්මෙන් යුක්ත වීමක්. ඒ දැක්ම මම කවදාවත් කියන්නේ ඇසෙන් කියලා. ඒ දැක්ම තුල කාමේසු විනයයේ දම් කාම ගිජු බව අතහැර මව් කුසට නොයන තැන දක්වා දියුණු කරන්න පුළුවන්. ඒවත් අනාගාමී වෙන්න පුළුවන්. අන්න අර දිට්ඨිංච අනුපගම්ම සීලවා වලින් අනාගාමී වෙන්න පුළුවන්. ඔබ රකින්න පන්සිල් වලින් හරි ඔබ රකින්න සීල ඒ කියන ඔබ කියන සම්මාදිට්ඨියෙන් හරි පුළුවන් නේද? එනිසා මේ දිට්ඨි කියන එක ගන්න වෙනවා අපට. මිත්‍යා දිට්ඨි නැත්තම් සක්කාය දිට්ඨි. සක්කාය දිට්ඨියට නොපැමිණ අන්න දැන් හොයන්න වෙනවා. සක්කාය කියලා කියන්නේ ඒ මොහොතේ ඇසේ කනේ නාසයේ ලෝකයා හඳුනා ගැනීම පහළ වෙන්නා වූ අරමුණේ බෙදීම. අරමුණ තුළ සිදුවෙන කර්තව්‍ය අනුව රූප වේදනා සංඥා සංකාර පහකට බෙදෙනවා. ඇහෙත් එහෙමයි, කනෙත් එහෙමයි, නාසෙත් එහෙමයි, දිවෙත් එහෙමයි, කෝකෙන් පහළ වුණත් ස්කන්ධ පංචකය. මේකට එන දේ ලෝභයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන්, ඊර්ෂ්‍යාවෙන් එකතු වුනහම මම. අන බුදු සමයේ මම හැදෙන්නේ කෙස්ලොම්නී දත් වලින් නෙමෙයි ආපු හැඟීමට ඇලීමෙන් හෝ ගැටීමෙන්. එහෙනම් පංචස්කන්ධය ආත්මකට ගන්න එකට තමයි මේ බුදුන් වහන්සේ වදාරන්නේ මිත්‍යා දෘෂ්ටිය. මේ පංචස්කන්ධය ආත්මකට අරන් තමයි පව් කරන්නේ, පින් කරන්නේ, දිව්‍ය ලෝක යන්නේ, බ්‍රහ්ම ලෝක යන්නේ. මිත්‍යා දෘෂ්ටිකින් කවුද කියලා ඊට පස්සේ තේරුම් ගන්න. නැත්නම් පංචස්කන්ධය අනාත්මෙන් දිව්‍ය ලෝක යන්න පුළුවන්ද? බෑනේ. එතකොට මේ පංචස්කන්ධ ධර්මතාවයේ Tamanගේ ජීවිතයේ ඒකකේ බවට පත් කරගත්ත පුද්ගලයාට එතනින් එහා පැත්තට තව සීලයක් තිබෙනවා. මේක නැති නිසා තමයි අපට පංචශීලයේ සිට උපසම්පදා සීලය දක්වා එක එක පුද්ගලයාට වාරණයක් ශික්ෂාපද මගින් පව් පාලනය කරන ශික්ෂාපදවල ඉන්න වෙලා තිබෙන්නේ. අර පාපස්ස අකරනම් පව් දුරලන එක බැරි නිසා. වැරදි නිසා නොකරන අර්ථයෙන්. නමුත් තව එහාට තියෙනවා සෝවාන් සිට රහත් දක්වා ආර්යකාන්ත සීල කියලා වචනයක්. ආර්යයන් කැමති සීලය. ආර්යයන් කැමති වෙන්නේ ඔය ශික්ෂාපද සංවරයෙන් වැළකීලා ඉන්න නෙමෙයි. ඒ මොහොතේ කාම විතර්කයට, ව්‍යාපාද විතර්කයට, විහිංසාතට එකතු වෙලා සසර හදන්න කැමති නැහැ. ඒ නිසා ඒවෙන් ඉවත් වෙන්න කැමතියි. අන්න ඒකට කියනවා ආර්යකාන්ත සීලය කියලා. ඒක තමයි මේ පෙන්නාටි සීලවා.
දැන් මේ දෙකෙන් යුක්ත වෙලා හැම පුද්ගලයා හැම විටම දර්ශනේන සම්පන්නව. මොකක්ද ඒ දර්ශනය? දර්ශනය කියන වචනේ හැට පේන දෙයක් කියනවා. විෂන් කියලා ඉංග්‍රීසියෙන් පාවිච්චි කරන්නේ. නමුත් ඒ මොහොතේ මේ පුද්ගලයාට වෙන දැක්මක් තියෙන්න වෙනවා. ලෝකයාගේ දැක්ම එකක්. ලෝකයා කියන්නේ රූප ශබ්ද ගන්ධ රස ලෝකේ තිබෙනවා. ඒවා අපට සැප දුක් ගෙනත් දෙනවා. අටලෝදහම ලෝකේ තිබෙනවා. අපට සැප දුක් ගෙනත් දෙනවා. එහෙම තමයි අපේ දර්ශනය. ඔක වැරදි. ලෝකේ නම් දුක තියෙන්නේ බුදුන් වහන්සේලාත් එහෙනම් බුදු වෙලා නිදහත ඉන්න හම්බ වෙන්නේ නැහැ දුක එන්නේ පෙ. ලෝක ධම්ම සූත්‍ර පෙන්නනවා අටලෝ දහමේ කම්පාව පෘථග්ජන පුද්ගලයාට දුකක් ආර්ය පුද්ගලයාට දුකක් නැහැ කියලා. එහෙනම් අටලෝ දහමේ දුක් ගෙනත් දීලා තියෙන්නේ පෘථග්ජන පුද්ගලයාගේ බාර ගැනීමයි ආර්ය පුද්ගලයාගේ බාර නොගැනීමයි නේද මේ දුක ඇතිසා නැති තැන. අර අනාදී දර්ශනයෙන් බාර ගැනීම තුළ දුක් හට ගන්නව වරුණාම නැත්නම් ඒවා නිසා කම්පණ වෙන්න දෙයක් නැති තැනක් තියෙනවා. අන්න ඒක තමයි දර්ශනය. තාමත් මේ පෘථග්ජන සමාජයේ හිතනවා මේ ලෝකේ තමයි අපට සැප වෙන්නේ අපි ඒවා විඳින්නේ කියලා. නිබ්බේධික සූත්‍රයේ දේශනා කරන බුදුරජාණන් වහන්සේ වදාරනවා කාමය කියලා කියන්නේ පුරුෂයාට නැත්නම් ස්ත්‍රියට තමන් හිතේ හදාගත්ත දෙයක්. තමන් හිතේ හදාගත්ත දෙයක් ලෝකේ තියෙන දෙයක් නෙවෙයි. ඒකට අදාළ කාම වස්තු වල කාමයක් නැහැ. නේතේ කාමායානි චිත්‍රානි ලෝකේ. විචිත්‍ර ලෝකයේ ඇති කාම වස්තු වල කාමයක් නැහැ. ඒ බුදු අදන ඒක ඇත්ත කරගන්නේ කොහොමද? ඒක අපි තේරුම් ගන්නේ කොහොමද? ඊට වඩා අපි බලවත් ඒ නිසා අපි කාම ඒසනාවල ඉන්නේ. ළමා කාලේ පටන් මැරෙන කල්ම බාහිර ලෝකයේ තිබෙන දේවල් වල සැප තියෙනවා කියලා ඒවම හොයන්න සම්පූර්ණ කාලය, ධනය, ශ්‍රමය, අධ්‍යාපනය, හැකියාව සියල්ල කැප කරනවා. අන්තිමට නරපු තොවිලකුත් නැහැ, බෙරේ පළවකුත් නැහැ. වයස අගට ගියන් පස්සේ හොයපුවා නැහැ. දැන් විඳින්නත් බෑ. පශ්චාත්තාපය ඇරුණාම වෙන දෙයක් ඉතුරුත් නැහැ. ඒ නිසා කාමේශන අතහැරලා භවේශන අතහැරලා බුදුහාමි පෙන්වනවා මිනිස්සුන්ට බ්‍රහ්මචාරීේශන. බඹසර හොයන්න. එතකොට හම්බ වෙනවා. කාමේශන හොයලා හම්බ වෙන්නේ නැහැ. කොතරම් හෙව්වත් හම්බ වෙන්නේ නැහැ. ගම හොඳ නැහැ කියලා නගරයට ගියාට, නගරේ හොඳ නැහැ කියලා අග නගරයට ගියාට, අග නගරේ හොඳ නැහැ කියලා විදේශ රටකට ගියාට ඒ වෙනස්කම් වල අනුව සුඛ විහරණය වෙනස් වෙන්න පුළුවන්. තමන්ගේ තුළ වැඩෙනා වූ ලෝභය, දේශය, මොහ, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය පාලනය කරන්න පුළුවන්ද? ත්‍රිවිධ විතර්ක වැඩෙන එක. ඒකේ දුක. ඇඳම් මාරු කරුවා කියලා හරි, ගම මාරු කරුවා කියලා, රට මාරු කරුවා කියලා හරි හම්බ වෙනවද? එනිසා ඒක ලෝකෙ නෙමෙයි තියෙන්නේ. තමන් ළඟ. අන්න ස්කන්ධ පංචකයට එනදී මගේ මම මගේ ආත්මකට ගන්නවා නම් එතන තවත් මිත්‍යා දෘෂ්ටියක්. ඒකට නොපැමිණ. අගන් ස්කන්ධ පංචකයේ ආත්මකට නොගැනෙමින්. එතකොට සක්කාය දිට්ඨියට බැඳෙන එක තමයි ආත්මකට ගන්න එක. බැඳෙන්නේ නැත්නම් දිට්ඨිය කැඩෙනවා. දිට්ඨියට නොපැමිණ. සක්කාය දිට්ඨිය නැවත නැවත සක්කාය දිට්ඨියට නොපැමිණෙන්න කියලානේ පෙන්නලා තිබෙන්නේ. අත්තානු දිට්ඨින් ඌහච්ච. ශුඤ්ඤතෝ ලෝකං අවෙක්කං සුමෝගරාජ සදා සතෝ. හැම කල්ලිම සිහි ඇතුව මේ උපදින ත්‍රිවිධ විතර්කයට නොපැමිණ. ඒකලතු වෙලා අනාගතය හදන්න නැති වෙන්න ඒක අතහරින්න. අනේ ඒ අතහරිනවාට දිට්ඨියට නොපැමිණීම කියනවා දිට්ඨිය කඩනවා කියලා කියනවා. එකතු වෙනවාට දිට්ඨියට බැඳෙනවායි කියනවා. අන සක්කාය දිට්ඨියට නොපැමිණ සිල්වත් වෙන එක තමයි මේ සීලවා. දැන් සෝවාන් සිට අනාගාමි දක්වා මොකද වෙන්නේ? කාමෝගිජු බව ස්කන්ධ පංචකෙන් පංචකයට කාමරාග ව්‍යාපාද එකතු නොවීමෙන්, නොපැවැත්වීමෙන්, මූලය දුර්වල වීමෙන් චිතෙන් බැහැර වෙන්න පටන් ගන්නවා. ඒ නිසා මේකේ පවතින්නේත් අර ස්කන්ධ පංචකයේ අනාත්මයක් දැක්මක් කරන වෙනම මෛත්‍රී වැඩිමක් කියලා එකක් නෙවෙයි. වෛර නොකිරීම කියන අර්ථය තුල ත්‍රිවිධ විතර්ක කියන කාරණාවලට එකතු වෙලා Tamanට සානුන්ට වැඩක් කරන්න නැති වෙන්න සතර ඉරියව්වම මේ හැංගිච්ච හොරා මේ සැඟවුන විරුද්ධවාදියා සැඟවි සිට එළියට ඇවිදින් අපට පහර දෙන වෙලාවට ඒක කරන්න නොදෙන්න. පහර දෙනවා කියන්නේ අපිට ගහනවා නෙවෙයි. අපි ලෝභයෙන්, දේශයෙන්, මොහෙන් මොසමත් යම් කටයුතු කරන එක තමයි අපට පහර දීම. ගහ ගන්න, මෙර ගන්න, කපා ගන්න, කොටා ගන්න, මරා ගන්න, පලි ගන්න, එකට එක කරන්න, පලි ගහන්න හොයන්නේ. ඒ තමයි ඔය වට යටත් වෙලා අපි.
එතකොට ඒ ක්‍රියාත්මක වෙන්නේ ත්‍රිවිධ විතර්කයේ මමත්වයේ බව නේද තේරෙනවා නම් ඒකට එකතු නොවෙන එක තමයි මේ පෙන්වන්නේ. දිට්ඨිංච අනුපගම්ම. අන්න එහෙම අපට තථාගතයන් වහන්සේ මේ දුර්වලකම මතුවෙන තැන පෙන්වලා තිබෙනවා. ධර්මයේ තේරෙන්න පෙර මතු වුණාම එකතු වෙන වැරද්ද කෙරුවා ඇරුණාම ප්‍රමාද වුණා ඇරුණාම අප්‍රමාද වෙන්න දන්නේ නැහැ. දැන් තේරුම් ගත්ත පුද්ගලයාට එන එක වරදක් නෙවෙයි. ඉවත් කරගන්න නම් එන්නම ඕනේ. එන්න නම් හේතු දෙන්නත් ඕන ආවම දකින්න ඕනේ. නොදැක්කොත් ආයෙත් පරණ පාරේ යනවා. දැන් නොදැක්කොත් අහුවෙලා සතර හදන එකට පමාව කියනවා දකින්න එකට සතිය වෙන කියන්නේ නැද්ද? සිහින් කටයුතු කිරීමයි අප්‍රමාදය කියන්නේ ඒකට එකතු නොවෙනවටනේ. මොන දහම් පෙළෙන් ආවත් ඔතන තමයි අවසානයේ නතර වෙන්නේ. මේ සූත්‍ර දේශනාවල. අන්න මේක ඔබ තේරුම් අරගෙන අනුගමන කළ යුත්තේක් වෙන්න වෙනවා. මේක ඔබට වගකීම් පැවරීමක් බුදුරයා. ඔබේ දුර්වලකම බහදාගත් එකක් ඒක අයින් කළ දෙන්න අම්මට තාත්තට කාටවත් බෑ. තථාගතයන් වහන්සේ පිළිබඳව විශේෂයෙන් හඳුනා ගන්න ලබනවා අමුතු ධර්මයක් නෙවෙයි. එකතු වීමෙන් වැඩේ. සිහිය පුරුදු කරලා එකතු නොවී ඉන්න දුර්වල වේ. එපමණයි. බැරුණොත් සසර හමු වේ. කාම විතර්කයට, ව්‍යාපාද විතර්කයට, විහිංසාව විතර්කයට අනුව සසර භවගාමිත්වයේ, භව දුගතිගාමිත්වයේ, භව සුගතිගාමිත්වය, ධානගාමිත්වය හමු වේ. එකතු වුණොත්. එකතු නොවුනොත් බුදුරජාණන් වහන්සේ වෙත යන පාර හමු වේ. එනිසා සසර වෙත යන පාර ත්‍රිවිධ විතර්කයට එකතු වීමයි, බුදුන් වෙත යන පාර ත්‍රිවිධ විතර්කය නොයසීමයි. නාදිවාසේති පජහති විනෝදේති වියන්ති කරෝති. අන්න මෙත් වඩන හැටි. ඒකෙන් වෙන් වෙන්නේ වෛරයෙන් ක්‍රෝධයෙන්. ඒකම මෛත්‍රිය. ඉතින් මේ කාරණා ඔස්සේ ඇවිදින් චරිත ලක්ෂණ ඇති කරන මේක තේරුම් ගත්තාම අනතුරුව තියෙන්නේ ඉගෙන ගත්තා. කාරණාව න්‍යාය. දැන් භාවිතේ ඕනේ. අන්න මේ භාවිතය කියලා වැඩක් කරන්න තිබෙන බව බොහෝ බෞද්ධයෝ කල්පනා කරන්නේ නැහැ. බණ ඇහුවා, සාදු කිව්වා, තේ බීවා ගෙදර ගියා. තව 3 මාස වෙන්කමක් වෙනවා. ඒ ගෙදරටත් ගියා, බණ ඇහුවා, සාදු කිව්වා, බණ නම් හොඳයි කියලා ස්වාමින් වහන්සේට ජාතිසහත ගැදලා ගෙදර ගියා. Tamanda වෙන වැඩක් කරන්න තියෙනවා කියලා බොහෝ දෙනා තාම දන්නේ නැහැ. ජීවිතයේ Taman ප්‍රමාද විහාරී බව, ප්‍රමාද විහාරී මොහොතේ අප්‍රමාද වෙමින් Tamanට සම්සුන් සනසුම කරා යන්න පාරක් තිබෙන බව, එය අනුගමනය කළ යුතු බව බණ නොඇසූ බෞද්ධයෝ තාමත් දන්නේ නැහැ. මේකට ඉතින් හොඳ උදාහරණයක් තියෙනවා. කියන්නම්. තව 3-4 වතාවක් කියන්නම් ඇහෙන්නත් එක්කලා. මේවත් මට සපයන්නේ මගේ ධර්ම ශ්‍රවණය කරන හිතවතුන්මයි. මේ මට මගේ ධර්ම දේශනාවන් ප්‍රිය කරන කෙනෙක් කියපු කතාවක්. එයාට උපහාර පිණිස මම එහෙම කියන්නේ මම. මිනිස්සෙක් යනවලු බරක් කරේ තියන අවුවේ දාඩිය දාගෙන. වාහනයක් කරන් මිනිස්සෙක් පිටිපස්සෙන් එනවලු. මේ මිනිස්සයා මේ අවුවේ මහා බරක් කර තියන යන්නේ මේ මිනිස්සයාට සුවයක් දෙන්න ඕනයි කියලා වාහනේ නවත්තලා ගොඩ වෙන්න කිව්වලු. දැන් ගොඩ වුණාලු. දැන් යනවා වාහනේ. ගිහිල්ලා දැන් ඔන්න උතර නවත්තන්න කිව්වලු. දැන් ගමන ඉවරයි යාගේ. නවත්තලා බලනකොට තාමත් කරේලු අර මල්ල. වාහනේට ගොඩ වෙලාවත් බර අයින් කරලා නැහැ. එතකොට වාහනේ ගියකින් වැඩක් තියනවද? ඕක නෙමෙයි ඇත්ත කතාව. මිනිසුන් නිපදිලා දුක නැමැති මල්ල කරේ තියාගෙන යනවා. බුදුරජාණන් වහන්සේ ලෝකයට පහළලා දුකින් මිදීම නැමැති බෞද්ධ වාහනය ගෙනත් දෙනවා. මෙන්න එකට ගොඩ වෙන්න. අපිත් උපන්න සහතිකින් ගොඩ වෙනවා බෞද්ධ වාහනේට. හැබැයි දුක අතහරින්න අපි ලෑස්තිනේ. අනාගත බුදුහාමරගේ ශාසනය දක්වා දුක කර තියාන යනවා අපි. වාහනේ ගොඩ වෙලා ඉන්නේ බෞද්ධ. තියන්න ලෑස්ති නෑ දුක. ඔබත් අර වාහනේට ගිහලා මල්ල කරේ තියාගත්ත නැති මෝඩයා වගේම කෙනෙක්. ඕකයි මට කියන්න ඕන වුණේ. මේ බෞද්ධ වාහනේට ගොඩ වුණා නම් මල්ල බිම තියන්න තියෙන්නේ ඒකේ. කර තියාන්න යන්න නෙමෙයි. භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා නම් 4ක් දුන්නේ මල්ල කර තියාන යන අයට නෙමෙයි මල්ල මේ ජීවිතේ බිම තියන්න මහන්සි වෙන අයට. මට මේ කතාව එලි කළ කෙනාට ස්තුතියක් ඒවා ආයෙත් බලයි. තව 3 වතාවක් මම ඔක පැහැදිලි කරලා දෙන්නම් සමාජයට. මේ වාහනේට ගොඩ වෙන්න. හැබැයි මල්ල කරේ තියන්න යන්න හිතන්න එපා. ගොඩ වුණේ මොකටද? මල්ල බිමින් තියන්නමයි. නමුත්
බෞද්ධ කියලා ලේබල් එකක් ගහගෙන දුකින් මිදෙන්න නැතුව අනාගත බුදුන් ප්‍රාර්ථනා කරනවා නම් ඒ බුදු සාසනයට ආවට දුක නැමැති මල්ල බිම තියන්නේ නැති අය. ස්ත්‍රී හෝ පුරුෂ ගිහි හෝ පැවිදි. එච්චරයි තේරුම් ගන්න ඕනකමක් තියෙන්නේ. එනිසා එබැවින් මේ කර්ණීය සූත්‍රයේ ආශ්‍රයෙන් මම පැහැදිලි කළා වූ කරුණු ජීවිතයට එකතු කරගෙන මේ සතර ඉරියව්වේම මේවට එකතු නොවෙන්න සතිමත් වීම තුළ ඒතං සතින් අදිත්තේය ඒ බ්‍රහ්ම විහරණයට පැමිණෙන්න. පිරිසුදු වාසී බ්‍රහ්ම විහරණය කියන්නේ. අදාළ අනුගමනීය ප්‍රතිපදාව තුළ නිවන සැනසෙන ජීවිතයකට පත්වීමට ඔබට මෙම කරුණු පැහැදිලි කිරීම හේතු වාසනාව වේවා කියන සුභාශිංසනය කරමින් මම ධර්මානුශාසනාව මෙසේ අවසන් කරනු ලබනවා. අද ධර්මානුශාසනාවේ සදාවර දායකත්වය ඇඹිලිපිටිය මොරදවාන පාර නවනගරෙහි පදිංචි කේඩී දයාවති මහත්මිය ඇතුළු පවුලේ දූ දරුවන් හා අසල්වාසී ඥාති හිත මිත්‍රාදීන් විසින් ඇඹිලිපිටිය නවනගරෙහි මොරදවාන පාර 70/17 භාග්‍යානී විසි පදිංචි විශ්‍රාමික ජී නම්මුනි ආරච්චි මෑණියන් සහ භාග්‍යා පියුමාලී දල්පදාදු දියණිය දනුක ජීවන් පියුමාල් පුතණුවන් සහ සූර්යව පදිංචි සෝමාවති මහත්මිය තලාව කාර්යමඩිත්ත අංක 37 උදයවිල පාර විශ්‍රාමික අධිකරණ රෙජිස්ට්‍රාර් ප්‍රේමලතා රත්නායක මහත්මිය ඇඹිලිපිටිය නවනගරයේ පදිංචි විශ්‍රාමික පාඨශාලාචාර්යනී විජයමුනිගේ සෝමා මාලනී මහත්මිය සහ වියනහේවගේ ප්‍රේමසිරි මහත්මයා යන පිරිස් මේ උතුම් ධර්ම දේශනාව ප්‍රඥා නාලිකාව තුළින් ලබා දී ප්‍රචාරය කිරීම සඳහා සදහැරි දායකත්වය ලබා දී තිබේ. අරමුණු අතර ලංකාවාසී ලෝකවාසී ධර්ම ශ්‍රවණය කරන සියලු දෙනාගේ ධර්ම අවබෝධය පිණිස මේ උතුම් ධර්ම දානය සිදු කරනු ලැබේ වෙන මොකක්වත් නෙමෙයි. ගෞරවනීය දේශකයන් වහන්සේට මේ භවයේදී උතුම් නිර්වාණ අවබෝධය පිණිස මෙම කුසලයේ හේතු ආසනාව වේවා. භාග්‍යා පියුමාලී දියණියගේ ජනවාරි මාස 14 වෙනි දිනට යෙදුණා වූ ජන්මදින නිමිත්ත ජන්මදිනයට ත්‍රිරත්නයේ ආශිර්වාදය වේවා. දනුක ජීවන් පුතණුවන්ට නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා. පියුමාලී දිනයට දහම් වැටෙන සුබ උපන්දිනයක් වේවා. ධෛර්යමත් අනාගතයක් ලැබේවා. දායකත්වයේ දරුවා අය නමින් පරලෝසෙපත්වන්ට යෙදුණා වූ කේ නම්මුනි ආරච්චි පියාණන්ට සහ ඩී මාරප්පුලි මෑණියන් ඇතුළුව පරලෝසෙපත්වන්ට යෙදුණා වූ සියලු ඥාතිත මිත්‍රාදීන්ට මේ පින් අවශ්‍ය නම් මේ පින් අනුමෝදන් වේවා. භව ගමන සැපවත් වී ඉක්මන් භවයකදී මිනිසත් බව ලබා ත්‍රිලක්ෂණය අවබෝධ කරන උතුම් නිවන් මඟ හෙළි කරගනිත්වා. සුවපත් සුජීවත්ව සිටින්නා වූ සියලු නහෝදර සහෝදරියන්ටත් නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ ලැබේවා. ප්‍රේමලතා මහත්මියගේ නමින් පරලෝසෙපත් පීටර් රත්නායක පියාණන්ට හා ස්වයංපුරුෂයාගේ මෑණියන් වන එන්.ජී. බේබිහාමි මෑණියන්ට සහ එල්.ඒ. ගිමාරහාමි අත්තම්මාටත් මේ පින් අනුමෝදන් වේවා. එසේම සුජීවත්ව සිටින ආදරණීය මෑණියන් ස්වයංපුරුෂයා ඇතුළු පවුලේ දූදරු මුණුබුරු මිනිබිරියන් නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ සලසා ගනිත්වා. විශ්‍රාමික ගුරුමව්පිය දෙපළක් වන විජයමුනිගේ සෝමා මාලනී මහත්මිය සහ වියනහේවගේ ප්‍රේමසිරි යන අයගේ පරලෝසෙපත් දෙමව්පියන්ට මේ පින් අනුමෝදන් වේවා අවශ්‍ය නම්. සුජීවත්ව සිටින පියතුමන් සහ ධර්මනුගුරු මිනිබිරියන්ට ධර්මදේශනෙන් ජනිත වන්නා වූ පුණ්‍ය කුසල් යහපත් භව පිණිස නිදුක් භව පිණිස හේතු වේවා. සියලුම කොරෝනා රෝගීන් ඉක්මන් නිරෝගී සුවපත් භාවයේ ප්‍රාර්ථනා කරන අතර මේ වසංගත රෝගීන් මුළුල්ව තුරන් වේවා. ප්‍රාර්ථනා කොටයි. මම කියන්නේ ඊට විය හැති ප්‍රාර්ථනා සඵල වේවා. අනුග්‍රහක දායකත් දරුවෝ ඔබට මේ කියන කරුණ අනුගමනය කිරීම තුළින් මේ සිවිරියාවේ සතිමත් වීම තුළ මේ බ්‍රහ්ම විහාරයෙන් නිවන සැනසෙන මංපෙත් හිමි වේවායි මා ප්‍රාර්ථනා කරනවා. සබ්බිහිතියෝ වජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ බවත් අන්තරායෝ සුඛී දීඝායුකෝ බව හැම දිනාටම තෙරුවන් සරණයි. මෝහක්ඛයෝ නිබ්බානං